ආයුබෝවන් අදත් අපි හරිදේ ටීවී නාලිකාවේ විශේෂ වැඩසටහනක් හොඳම රටක් වැඩසටහනේ විශේෂ පටිගත කිරීමක් කරන්නේ මෙම වැඩසටහන ඔබ දන්නවා හරිදේ ටීවී නාලිකාවේ විශේෂ අංශයක් පිළිබඳව අපේ රටේ රට හොඳම රටක් කිරීමට එහෙම නැත්නම් හොඳම රටක් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන වැඩසටහනක්. ඒ වැඩසටහන් මාලාවේ අද මේ කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් සාකච්ඡා කිරීමට වඩාත්ම සුදුසු චරිතයක් තමයි අප මැදිරියට කැඳෙව්වේ. අද අපේ මාතෘකාව ඔස්සේ කතා කිරීමට මැදිරියට පැමිණ සිටිනවා රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අධිකරණ විශේෂඥ අධිකරණ වෛද්‍ය UCP පෙරේරා මහත්මයා. අපි ඔබතුමා මැදිරියට පිළිගන්නවා ආයුබෝවන්. එතුමා සමග අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඊ타මත්ම කාලීන වූ මාතෘකාවක් වන එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජය කැළඹී ගිය මේ මොහොතේ කොරෝනා වෛරසය දැන් ලෝක ව්‍යාප්ත වෙමින් පවතින මේ මොහොතේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කරමින් තිබෙන අවස්ථාවේ අපේ රටේ මේ කාරණේ සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක පසුබිම ගැන නොයෙකුත් කතා වෙනවා. නමුත් මේ කාරණේ පදනම් කරගෙන ඇති වූ සමාජීය වෙනස ක්ෂණික දිනක් දෙකක් තුළ ඇති වූ දේශපාලන සංස්කෘතිය, සමාජ සංස්කෘතිය, ආර්ථිකයේ වෙනස් වීම ගැන අපි විවිධ පැතිකඩ ඔස්සේ බැලිය හැකි තත්වයකයි ඉන්නේ. හරියටම කියනවා නම් අලියා ගැන අන්ධයින් පස් දෙනා කියපු කතාව වගේ ඒ අය තම තමන්ගේ කෝණයෙන් මේ දිහා බලලා ඔවුන්ගේ කරන විග්‍රහයත් එක්ක මොනවත් කිසිම දෙයක් නොදන්නා අහිංසක පුරවැසියන් මේ ඔස්සේ විශාල ලෙස කැළඹීමට පත්ව තිබෙනවා. අද විශේෂඥ වෛද්‍යතුමා එක්ක අපි සාකච්ඡා කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක පසුබිමටත් වඩා මෙන්න මේ ඇතිවෙච්ච විශේෂ වෙනස, රටේ ඇතිවෙච්ච වෙනස ගැන. වෛද්‍යතුමනි, මේ කාරණේදී මම ඔබතුමාගෙන් ප්‍රථමයෙන් අහන්න කැමතියි ලෝකයේ මේ ලෝක වසංගතයේ පැතිර යනකොට ශ්‍රී ලංකාව හැටියට අපි සුවිශේෂී තැනක ඉන්නවද? එසේත් නැත්නම් ලෝකයේ අනිකුත් රටවල් එක්ක අපි සමාන වෙලා තියෙනවද? නැත්නම් අපිට විශේෂයෙන් හිතන්න යමක් ශ්‍රී ලංකා වාසීන් හැටියට විශේෂ තත්ත්වයන් තිබේද? නැත්නම් අපිත් මේ ලෙඩේ නිසාත් නැත්නම් ග්ලෝබලයිස් වෙලා තවදුරටත් මේ කාරණේ ඔස්සේ අපේ තත්ත්වය කුමක්ද කියලා ප්‍රථමයෙන්ම මම කැමතියි අහන්න වෛද්‍ය විද්‍යාත්මක පැත්තටත් වඩා. බොහොම ස්තුතියි ඔබතුමා ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළා. මම හිතන්නේ ඒකේ මුල්ම ප්‍රශ්නයට අපි යම් ආකාරයක විසඳුමක් මේ උත්තරයක් දුන්නොත් මේ වන විට ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල මෙම කොරෝනා වෛරසය නිසා ඇති වූ රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය ඊටම අවම මට්ටමක තියෙන්නේ සාපේක්ෂව අනෙකුත් බටහිර සහ යුරෝපීය රාජ්‍යයන් රටවලට සාපේක්ෂව. ඉන්දියාවේ රෝගීන් 73 දෙනෙක් ගැන වාර්තා වෙනවා. නමුත් අනෙකුත් රටවල අපි ගත්තොත් ඉතාලිය මම හිතන්නේ රෝගීන් 10000කට වැඩිය නිර්ණය වෙලා තිබුණා, නිශ්චය වෙලා තිබුණා. ඒ ආදි වශයෙන් මේ රෝගී පැතිර යාමේ අවදානම වැඩිපුරම පවතින්නේ බටහිර කලාපයේ රටවල. ඉතින් ඒ අතින් ගත්තම ලංකාව ඒ අවදානම් කලාපයෙන් බැහැරව තිබෙන බව කියන්න පුළුවන්. නමුත් අර ඔබතුමා මතු කළ අනිකුත් කාරණය එනම් මෙම වසංගත තත්ත්වය ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ නැත්නම් වසංගත තත්ත්වයක් බවට නිශ්චය කරන්නේ ඊටාම මේ දවස් කිහිපයකට කලින්. නමුත් අපි දන්නවා මේ කොරෝනා වෛරසය පිළිබඳ රෝගී තත්ත්වය නැත්නම් කොරෝනා වෛරසයෙන් ඇති වූ රෝගී තත්ත්වය දෙසැම්බර් මාසයේ සිට පසුගිය අවුරුදු දෙසැම්බර් මාසයේ සිට මේ වන විට මාස 3ක් වාර්තා වෙමින් තිබුණා. චීනයෙන් මුලින්ම වාර්තා වූ බව අපි දන්නවා. ඉන්පසුව ආසන්න රටවල් කිහිපයකින් වාර්තා වුණා. ඒ වගේම අපි ලංකාවේ අපි දන්නවා චීන ජාතික කාන්තාවකට ඒ සම්බන්ධයෙන් අයම වෛරසය වැළඳී තිබුණ බවට
සාක්ෂි සොයා ගන්නවා. ඉතින් මේ ආකාර වශයෙන් ඊටාම යම් ආකාරයක ලොකු බලපෑමක් නැතුව තමයි මේ රෝගය ලංකාවේ මුලින්ම වාර්තා වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ දෙසැම්බර් සිට මේ දක්වා මම හිතන්නේ අපි ආසන්න වශයෙන් ගත්තොත් ඊයේ හෝ පෙරේදා දක්වා මේ රෝගය සම්බන්ධයෙන් අපිට ලොකු අවධානමක් තිබුණේ නැහැ. ඒම අවධානමක් අදටත් නැහැ. නමුත් මේ පහුගිය දවස් දෙක තුල මම හිතන්නේ ඔබතුමා මතු කරන්න හදන්නේ මේ තත්ත්වය වෙන්න ඕනේ. පහුගිය දවස් දෙක තුල ලංකාවේ පොදුවේ සමාජ දේශපාලනික තලයේ වෙච්ච වෙනස් වීම් ගත්තොත් අපි මේ කොරෝනා වෛරසය ආශ්‍රිත රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මම හිතන්නේ ඊට මාස 3කට කලින් තිබ්බ තත්ත්වයට වඩා හාත්පසින් වෙනස්. වෛද්‍යතුමනි මම ඔබතුමාට බාධා කරමින් අහන්න කැමතියි මේ ඊයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රජයේ පාසල් නිවාඩුව කල් වේලා ඇතිව ගැනීමට අධ්‍යාපන ඇමතිතුමා තීරණය කිරීමත් සමග රජයේ තීරණය කිරීමත් සමග ඒ පුවත මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ආකාරයේ වාර්තා වුණු ආකාරය අනුව තමයි මම හිතන්නේ මේ විශාල කලබගෑනියක් බවට ඊයේ සවස් වන විට සිද්ධ වුණේ මේක. මේ මාධ්‍ය විශේෂයෙන් මාධ්‍යයන් පාවිච්චි කළ වචන ආදිය මේවට බලපානවා. ඔබතුමා මේ ඊයේ සිද්ධිය ගැන විශේෂ සමීප සිද්ධිය ගැන කොහොමද දකින්නේ? ඔව් විතරවත් මම ඇත්තටම ගත්තොත් මම හිතන්නේ ඔබතුමා නිවැරදි කියු දේ විශේෂයෙන්ම පාසල් නිවාඩුව සති දෙකකට කලින් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යතුමා ප්‍රකාශ කළ සිටියා ඊයේ දහවල්. අතට ඒ සමග සති ගණනා සති 6කට පාසල් නිවාඩුවක් ලැබිලා පාසල් වාරය අවසන් වෙනවා පළමු පාසල් වාරයේ. එතකොට ඒ සමගම පැතර යන තොරතුරු ඊට වඩා බරපතල විදිහට තමයි පැතර යන්නේ. පාසල් නිවාඩුවක ආරම්භයක් නෙමෙයි සටහන් වන්නේ. මේ කොරෝනා වෛරසයේ පැතිරීම නිසා ඒ පැතිරීමේ අවදානමට අදාළව තමයි මේ පාසල් වසා දැමෙන්නේ කියලා කාරණේ තමයි ඉස්මතු වෙන්නේ. එතකොට මම හිතන්නේ ඒකත් එක්ක අපි දකින කාරණේ තමයි මම හිතන්නේ අපි ඊයේ දහවල් වරුවේ නැත්නම් විශේෂයෙන්ම සවස් කාලේ මේ ලංකාවේ සියලු ප්‍රධාන නගරවල මේ තත්ත්වය දකින්න තිබුණා. විශේෂයෙන්ම අපි කිව්වොත් උගත් නැත්නම් බුද්ධිමත් නැත්නම් වෘත්තික මට්ටමේ බොහෝ දෙනා ඊයේ සවස් වරුවේ සිටි ප්‍රධාන මේ අපි කිව්වොත් ෆුඩ් සිටි වල එහෙම නැත්නම් ඒ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ බිලදී ගැනීමේ අභිලාෂයෙන් විවිධ වෙළඳශාලාවල එතකොට අපි නැත්නම් ඉන්ධන පිරවුම් අසල මේ ඉන්ධන ලබා ගැනීමට. එතකොට අපි මේ තත්ත්ව කාරණා දෙක එකට ගත්තොත් ඒ කියන්නේ පාසල් නිවාඩුව කලින් ලබා දීමට ගන්නා රජයේ තීරණයත් ඒ වගේම සමාජයේ විවිධ විශේෂයෙන්ම මධ්‍යමන්තික පිරිස් අතරේ ඇතිවන ඒ දැඩි කලබගෑනියත් අපි එකට ගත්තොත් ඒකට අපි යම්කිසි හේතුවක් හෙව්වොත් ඒ හේතුව ලෙස අපිට දකින්න පුළුවන් වන්නේ මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රක්ෂේපණය. පවතින තත්ත්වය යනු කුමක්ද? ඊයේ දහවල් වන විට වාර්තා වෙනවා මේ එක්තරා පාසලක ශිෂ්‍යෙක් තමයි අර දෙවන කොරෝනා පළවන ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරසය සෑදුණු වෛරසයේ ආසාදිත පුද්ගලයා. ඒතර ඒම පුද්ගලයාගේ පුතා පාසල් යාම පිළිබඳ කාරණයක් එක්ක තමයි මේ තත්ත්වය බරපතල වන්නේ. ඒ සමගම නමුත් සන්දෑ වෙනකොට අනාවරණය වුණා ඒ දරුවා ආසාදිතෙක් නොවේ කියලා. ඔව් එදා සන්දෑ වෙනකොට අවබෝධ වුණා. ඒ වගේම වාර්තා වුණා. ඒ දරුවාට එවැනි රෝගී තත්ත්වයක් නොමැති බවත් ඒ වගේම මේ විදුහල්පතිතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණා. නමුත් අර ඒ ඇතිවෙච්ච කලබලය අනිකුත් පාසල් වලටත් යම් ප්‍රමාණයකින් පැතිරී ගියා. ඊළඟට දෙමව්පියන් අතරේ පැතිරී යනවා. එතකොට මම හිතන්නේ අපි මෙතනදී පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බැලුවොත් විද්‍යාපති මහත්තයා අපි මීට අවුරුදු 16කට කලින් අපි මේ 2020 අවුරුද්දේ මීට අවුරුදු 15කට කලින් ඇත්තටම අපිට මතකයි 2004 දෙසැම්බර් මාසයේ වෙච්ච සුනාමි ව්‍යසනය. ඒ ව්‍යසනයෙන් අපි දන්නවා ලංකාවේ 38000කට ආසන්න පිරිසක් මිය ගියා. ඒ වගේම ආසන්න රටවල් කීපයකට ඒ වගේම ඉතාම බරපතල තත්ත්වයන්ට මුහුණ දීම සිදු වුණා. මම හිතන්නේ වැඩිම හානිය සිදු වුණේ ඉන්දුනීසියාවට, ඉන්පසු ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දියාව මේ වගේ රටවල්.
දැන් ඒ අපිට භෞතිකව හොඳට දැනුණු අපි අත්විඳ ප්‍රධාන අත්දැකීමක් සහ මෑත කාලේ බොහෝ දිනකට මතක. අපි දැන් ඒ සිද්ධියට ගියොත් මම දන්නවා ඒ සිද්ධිය සමහරලාට අපිට දැන් නැවත මතක් කර ගැනීම අමාරු වෙයි. මොකද දැන් කාලයෙන් වැහිලා ගිහලා යම් ප්‍රමාණයක්. නමුත් ඒ සිද්ධියත් මතුවන්නේ එකවර මතුවන සිද්ධියක් හැටියට. දැන් මෙහිදී වෙනස තමයි කොරෝනා වෛරසය එහෙම එකවර මතුවන්නේ. මේක එකවර ඉවර වෙන්නෙත් නැහැ. ඉවර වෙන්නෙත් නැහැ. සුනාමි ව්‍යසනය එකවර ආවා. ඒ වගේම ඊටම කෙටි වෙලාවකින් අවසන් වුණා. නමුත් ඒ ව්‍යසනය ආදීනව ලොකු කාලයක් පැවතුණා. නමුත් කොරෝනා වෛරස සම්බන්ධ සිද්ධිය අපිට චීනයෙන් ආරම්භ වෙනවා. ඒ චීනයෙන් වාර්තා වෙනවා. ලංකාවේ කිසිම රෝගියෙක් වාර්තා වන්නේ නැහැ. ඒකෙන්ද අපි හොඳට තොරතුරු අහගෙන බොහොම සැනසෙල්ලේ ඉන්නවා මුල් කාලේ. ඒ වගේම මේ රෝගයේ පැතිරෙන ආකාරය චීනයේ සම්බන්ධයෙන් ගන්න පියවර අර දවස් 6කින් රෝහලක් හැදුවා. ඒ වගේ දේවල් අපි ප්‍රවෘත්ති වලින් අහලා බොහොම මේ කලබලයක් නැතුව ඉන්නවා. අපි කැළඹෙන්න පටන් ගන්නේ කොයි අවස්ථාවේද? ලංකාවෙන් රෝගියෙක් වාර්තා වුණා කියන අවස්ථාව වෙනකොට. ඒක අපි සහේතුකයි කියලා ගන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයන් යටතේ. නමුත් අපි මේ සම්බන්ධයෙන් කළ යුත්තේ මොකද? මේක සුනාමි ව්‍යසනයක් නෙමෙයි. සුනාමි ව්‍යසන අවස්ථාවේ අපි මොකද්ද අපිට කරන්න තියෙන්නේ? අපි දන්නා මුහුද ගොඩ ගැනීමක් වෙන්නේ. එහෙමනම් අපි පුළුවන් තරම් ඉක්මනට ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න. එතකොට දැන් මෙතන මොකද්ද කාරණේ? මෙතන දැන් එහෙම මුහුද ගොඩ ගැනීමක් නෙමෙයි. නමුත් මේ රෝගී තත්වයකට අදාළ වෛරසයක් ශීඝ්‍රයෙන් පැතිරීමේ හැකියාවක් තිබෙන වෛරසයක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපිට ඉවත් වෙන්නේ කොහටද? අපිට ඉවත් වෙන්න බෑ. අපිට ඉවත් වෙනවා නම් අපි එහෙමනම් අපි ඉවත් මේ ප්‍රදේශයෙන් ඉවත් වෙලා රටකට යනවා. රටකට යන්නත් බෑ. දැන් මේ අසනීපේ ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනවා. ඒතකොට එවැනි තත්ත්වයක් තුළ ගත යුතු පියවර අර අපි කතා කරන සුනාමි තත්ත්වවල වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් අපි ඇත්තටම කැළඹීමටපත් වෙන්නේ ලංකාවේ මේ කොරෝනා වෛරසය සහිත රෝගීන් වාර්තා වෙන විට. ඒනොත් මුල් රෝගියා චීන ජාතික කාන්තාවක්. ඒ නිසා ඒ සම්බන්ධිනුත් ලොකු කලබලයක් ඇතිවන්නේ නැහැ. නමුත් මේ තත්ත්වය වෙනස් වෙනවා. මේ මාර්තු මාසේ 12 වෙනිදා වෙන විට සහෝ ඒ ආසන්න දිනවල විශේෂයෙන්ම ලාංකීය ජාතිකයෙක් මේ කොරෝනා වෛරසයෙන් ආසන්න වෙච්ච බවට තහවුරු වීමත් සමග සහ ඔහුගේ පුතා පාසල් ගිය බවට ලැබෙන තොරතුරුකුත් සමග. එතකොට මේ තත්ත්වය තුළ තමයි මම හිතන්නේ අපිට විග්‍රහ කරන්න වෙන්නේ පාසල් නිවාඩු දීමත්. ඒ වගේ මේ පාසල් නිවාඩු දීම මූලික කරගෙන ඉන්න අනතුරුව සමාජයේ විවිධ පුද්ගල කාණ්ඩ අතර ඇතිවන මේ විශේෂයෙන්ම පෙර සූදානම් වීමේ එක්තරා විදිහකට අරගලයක් අපි තීරුම් ගත යුතු වෙන්නේ අපේ සැලසුම් සම්බන්ධ කාරණයක් ලෙස. එතකොට මේ වෛද්‍යතුමනි මම මේ අතුරු ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ ඊයේ දින පාසල් නිවාඩුව දීමේ පුවත විවිධ මාධ්‍ය ඔස්සේ පළ කළ ආකාරයත් මේකට බලපෑවයි කියලා මම දැන් ඔබතුමා මේ සාකච්ඡාවට ප්‍රථම අපි බැලුවා මේ පුවත්පත්වල මේ ප්‍රවෘත්තියේ පළ වෙච්ච විවිධ වෙනස්කම් වෙනස් ආකාර. එක ජාතික පුවත්පතක පළ වෙන්නේ සියලු පාසල් නිවාඩු. ඒ හා සමාන තවත් ඒ බැඳුම ජාතික පුවත්පතක කියවෙන්නේ සියලු පාසල් වසා දමයි කියලා. එකම සිද්ධිය මේ වාර්තා කරන හඬ වෙනස් වීමත් මේ මහජන කැළඹීමට පාදක වෙන්න ඇති කියලා මට හිතෙනවා ඔබතුමා ඒ දකින්න. ඇත්තටම විධානපති මන්ත්‍රී ඔබතුමා කිව්ව කාරණයක් තමයි හිතන්නේ අද එනම් මාර්තු මාසේ 13 වෙනිදා ජාතික පුවත්පත් දෙකක තමයි මේ තොරතුරු පළ වෙන්නේ. එකක පළ වෙනවා සියලු පාසල් වසා දමයි කියලා, අනිත් පුවත්පතේ පළ වෙනවා සියලු පාසල් නිවාඩු කියලා. අපි දැන් මේ සිද්ධියට පරිබාහිරව මේ ප්‍රකාශ දෙක විතරක් ගත්තොත් ඒ ප්‍රකාශ දෙකේ අර ඇඟට දැනෙන ප්‍රමාණ දෙවිදිහයි. අන්නේ තීව්‍රතාවය වෙනස්. ඔව්. සියලු පාසල් නිවාඩු කිව්වම මේක සාමාන්‍ය සිද්ධියක් වගේ දැනෙන්නේ නැත්නම් එහි ලොකු බරපතලකමක් නැහැ. නමුත් පණිවිඩය කියනවා. නමුත් සියලු පාසල් වසා තමයි කිව්වම ඒක ඇවිල්ලා ඇඟට වදිනවා. අර නිකන් අර අපි කියන සාමාන්‍ය පාසල් පොල්ලින් ගැහුවා වගේ. ඔව්. එතකොට හැබැයි ඒක තුල මේ ප්‍රවෘත්තියේ තියෙන වටිනාකම වැඩි. ඒ පුවත්පත අපි කියමු අපේ අර පුවත්පත් විකිණීමේ ස්ථානයක තියෙනකොට වැඩිපුර අවධානය යන්නේ පුවත් සියලු පාසල් වසා දමයි කියන කාරණයට. මොකද එතකොට හැමෝටම හොයන්න දෙන්නේ ඇයි මේ වැහුවේ? දැන් නිවාඩු දුන්නයි කිව්වා මේක එහෙමම හිතෙන්නේ නැහැ. නිවාඩු දීලානේ.
ඉතින් මේ අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ආකාරය එකම ප්‍රවෘත්තිය. නමුත් දැන් මේ ප්‍රවෘත්තියට පදනම් වෙන කාරණේ අපි කලින් කතා කරා. මේ කොරෝනා වෛරසය පැතිර යාම කියන කාරණය සම්බන්ධයෙන් ඇතිවෙච්ච කලබලයක් සමග තමයි මේ පාසල් නිවාඩුව ඉක්මන් වන්නේ. දැන් ඒ වගේම අපි දන්නවා රජයේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අනියත බියකට යන්න එපා. සියලු ආරක්ෂක පියවර අරගෙන තියෙන සහ විශේෂයෙන්ම සත්‍ය ප්‍රචාරයන් සිදු කරන්න මේ කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සහ ව්‍යාජ ප්‍රචාරණ සිදු කරන්න එපා කියලා. මන්දර මෙන්න මේ කාරණේ වැදගත් වෙනවා විධානපති මහත්තයා විශේෂයෙන්ම අද අපි අර මම කලින් කියන්න ආපු අපි මේ පෙර සැලසුම් ගැන කතා කරනවා නම්. මොකද අපි ඉන්නේ අද අර විශ්වීය සමාජයක. අපිට පුද්ගලයන් හැටියට ඕනම අවස්ථාවක මම හිතන්නේ නම් අප දෙදෙනාට හෝ මෙතන ඉන්න අපි සියලු දෙනාට මේ මොහොතේ අවශ්‍ය නම් මේ ලෝකයේ සිටින ඕනම රටක් සමග සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. අපට අවශ්‍ය ඕනම වෙනත් නාලිකාවක් සමග සම්බන්ධ වීමට හෝ පණිවිඩය වීමට හෝ අපට ඕන ප්‍රකාශයක් ලෝකෙට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. සත්‍ය සත්‍යතාවය කෙසේ වෙතත් ඒතර එවැනි තත්වයක් තුළ විශේෂයෙන්ම මේ තොරතුරු හැසිරවීම විරෝධ කාරණය අද මේ විශේෂයෙන්ම මේ වගේ සිදුවීම් වල ඉතාම වැදගත් කාරණයක් වෙනවා. ඇත්තටම වෛරසයෙන් ඇතිවන ව්‍යසනයට වඩා සමාජ ව්‍යසනයක් මේ වැරදි පුවත් සමාජගත වීමෙන් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඇත්තටම අපි ඊයේ නැත්තම් ওই මාස 12 වෙනිදා ඇත්තටම පාසල් වසා දැමීම සම්බන්ධ තීරණය ගැනීම ඉදිරිපත් වීමත් සමගම විශේෂයෙන්ම සමාජයේ විවිධ පිරිස් කලබල වෙලා විශේෂයෙන්ම භාණ්ඩ එක්රැස් කිරීමට පෙළඹීමේ ස්වරූපය අපි විග්‍රහ කරොත් ඒක තුල අපිට දැකිය හැකි වෙන කාරණේ තමයි රජය දුන් පණිවිඩය නැත්නම් රජය ඉදිරිපත් කළ තොරතුරු ඔවුන්ගේ තේරුම් ගත් ආකාරය පිළිබඳ ගැටලුව. රජය එක පැත්තකින් කියා සිටිනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු පාලන කටයුතු කරගෙන යනවා. අනියත ආකාරයේ බියක් ඇති කරගන්න එපා. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න එපා. අනෙක් පැත්තට රෝගීන් වාර්තා වෙච්ච නිශ්චිත ප්‍රමාණය රජය නිරවල් කර තිබෙනවා. කිසිම සංගවිච්ච රෝගියෙක් ගැන මේ දක්වා මෙහෙම වාර්තා වෙලා නමුත් වෛද්‍යතුමනි දැන් මේ බොහෝ දුරට මේ ජාතික මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය පළ කරන ප්‍රවෘත්ති පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය කාලයක් තිස්සේ පළදු වී තිබීම නිසා කටකතා සහ ව්‍යාජ මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා යන මේ ව්‍යාජ ප්‍රවෘත්ති වලට තැනක් ලැබිලායි කියලායි මේ අපට හිතෙන්නේ. එතකොට මේ බඳු තත්ත්වයක් යටතේ දැන් මේ රජය සහ රාජ්‍ය මාධ්‍ය ජාතික මාධ්‍යයේ හැසිරෙන ආකාරය පිළිබඳ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඒක ප්‍රමාණවත්ද? මම හිතන්නේ එතනදී පොඩි විග්‍රහයක් කිරීමට මට අවස්ථාව දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපිට අර ඔව් නැහැ කියන උත්තරයක් දීමට වඩා ඔබතුමා මතක කාරණේ තාම වැදගත්. මන්දයත් රාජ්‍ය මාධ්‍ය වල තියෙන ප්‍රධානම කාරණය තමයි නිර්වදිත තොරතුරු ජනතාව අතරට ගෙන යාම. විශේෂයෙන්ම මේ වගේ හදිසි තත්ත්වයක් තුළ මේ හදිසි තත්ත්වය මම අර කලින් කියාගෙන ආවේ එකවර වර්ධනය වෙච්ච තත්ත්වයක් නෙමෙයි. දෙසැම්බර් මාසයේ සිට වාර්තා වෙච්ච මේ කොරෝනා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලංකාව කලබල වෙන්න පටන් ගන්න මේ මාර්තු මාසේ 10 වෙනිදාන් පස්සේ. එතකොට ඒ ගත වෙච්ච දින කීපය තුළ තමයි මේ සම්බන්ධයෙන් විශේෂ වශයෙන් ප්‍රධාන සිරස්තල පුවත්පත්වල පළවීමට පටන් ගන්න. ඒතර ඒ සමගම පාසල් නිවාඩුව ඉක්මන් වෙලා පාසල් නිවාඩු ලබා දීමකුත් සිද්ධ වෙනවා. ඒ අතරේ රෝගීන් සම්බන්ධ තොරතුරු වල වැඩිවීමකුත් සිද්ධ වෙනවා. මාර්තු 12 වෙනිදා වෙනකොට රෝගීන් දෙදෙනෙක් ගැන වාර්තා වෙනවා. මාර්තු 13 වෙනිදා අද දවසේ වෙන විට එම රෝගීන් සංඛ්‍යාව 5 දෙනෙක් වෙලා තියෙනවා. නමුත් දැන් මේ අපි රෝගීන් සම්බන්ධයෙන් සලකා බැලුවොත් ඔබතුමාගේ ප්‍රශ්නට උත්තර දීමට පෙර මේ රෝගීන් සියලු දෙනාම ලංකාවෙන් මේ දක්වා නැත්නම් මාර්තු 13 වෙනිදා දක්වා වාර්තා වෙච්ච රෝගීන් සියලු දෙනාම යම් ආකාරයක විදේශ සම්බන්ධතා තිබුණු පුද්ගලයන්. ඒකත් නැත්නම් එකම ජාලයක කොටස්කරුවන් කියන්න පුළුවන්. ඕන් හැමෝම යම් අවස්ථාවක විදේශිකයන් සමග ගැවසීමක් සිදු වී තිබෙනවා. හෝ විදේශවල සිට ලංකාවට පැමිණීමක් සිදු වී තිබෙනවා. ඒ හැරුණකොට මේ දක්වා ලංකාවේම වාසය කරන විදේශගත නොවූ හෝ විදේශිකයන් ඇසුරු නොකළ පුද්ගලයෙක්ට මේ කොරෝනා වෛරස් රෝගී තත්ත්වය වැළඳන බව තාම සහතික වෙලා නැහැ. ඒ තාම හොඳ ප්‍රවෘත්තියක්. ඒ වගේම ඊටාම වැදගත් ප්‍රවෘත්තියක්. මොකද ඒ රෝගය පැතිරවීම වැළැක්වීම සම්බන්ධයෙන් ඊටාම වැදගත් කාරණයක් වෙන නිසා. දැන් මේ කාරණය මුල් කොටගෙන විවිධ රටවලින් ලංකාවට පැමිණීම සහ ඒ
සම්බන්ධතා අවහිර කිරීමක් රජය විසින් කරලා තියෙනවා. යම් කිසි විදිහට පාලනය කිරීමක්. ඒකයි මේ ඔබතුමා දැන් මතු කළ කාරණේයි අතරේ සම්බන්ධය සතුටුදායක තත්වයක් නේද කියන විදිහට. ඇත්තටම විශේෂයෙන්ම අපි දන්නවා මුල් අවස්ථාවක රජය යම්කිසි ආකාරයක ගමන් වාරණයක් පැනවුවා රටවල් කීපයක සංචාරකයින් නැත්නම් කීපයක සිට පැමිණෙන පුද්ගලයන්ට. එනම් දකුණු කොරියාව, ඉතාලිය වගේ රටවල්, ඉරානය වගේ රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට. ඒ වගේම අද මාර්තු 13 වෙනිදාට ඒ තහනම තවත් රටවල් කීපයකට දිගු කර තිබෙනවා. විශේෂයෙන් බටහිර රටවල් ගණනාවකට ප්‍රංශය, ඕස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය ඒ වගේ රටවල් වලට, ජර්මනි ඒ වගේ රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට. ඉතින් මම හිතන්නේ මේ කාලීන තීරණයක්. ඒ වගේම අනිකුත් රටවලුත් අපි ගත්තොත් ලෝකයේ මේ වන විට අනිකුත් රටවලුත් ඒ ආකාරයේ తాවකාලික ගමන් වාරණයන් පනවලා තිබෙනවා විදේශිකයන්ට තමන්ගේ රටවලට ඇතුළු වීම සම්බන්ධයෙන්. මම දැත් ඒ රෝගී තත්ත්වය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා. මොකද අපි දන්නවා මේ රෝගී තත්ත්වය ලංකාවේ ඇතිවෙච්ච රෝගී තත්ත්වයක් නෙමෙයි. එතකොට මේ රෝගී තත්ත්වය ලංකාවට පැමිණිය යුත්තේ වෙනත් ආගන්තුක රටක සිට. නිසා පැමිණීමට ඇති එකම මාර්ගය ඒ රටවල සිට පැමිණෙන පුද්ගලයන් හරහා. එතකොට දැන් ඔබතුමා මතු කළ කාරණයක් එක්ක ඊළඟට මතුවෙන කාරණේ තමයි ඒ රටවල් වල පදිංචිව සිට මේ රෝගී තත්ත්වය නිසා ඇති වූ පසුබිම තුළ ආපසු සියරට එන ලාංකිකයන් පිළිබඳ ප්‍රශ්නය. ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යාමත් ඔවුන් නිරෝධායනට ලක් කිරීමත් සිදු කරනවා. මේ නිරෝධායනයත් එක්ක මේකත් අපිට මේ වචනය පවා මේ අපේ සමාජයට අලුත් වචනයක්. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ඉතාමත්ම මේ භාවිතා වන මේ ප්‍රකට වචනයක්, ප්‍රකට සංසිද්ධියක්. නමුත් අපේ රටට අලුත් වචනයක් සහ අලුත් සංසිද්ධියක්. මේ ගැන මේ නිරෝධායන ක්‍රියාදාමය ගැන වෛද්‍යවරයෙක් වශයෙන් ඔබතුමා විශේෂයෙන් මේ නිරෝධායනය කොට මෙතන සිදු වෙන්නේ මොකද්ද කියන එකවත් අපේ සමාජයේ ගොඩක් අය දන්නේ නැහැ. අර හරියට මේ හැඟීමක් ඇති වෙන්නේ අර ඉස්සර ලාදුරු රෝගීන් උදේකලා කරලා තියන වගේ මේ අඩු පහසුකම් යටතේ ගාල් කර තැබීමක් වගේ හැඟීමක් තියෙනවා. ඔබතුමා මේ ගැන හරි අපේ ප්‍රේක්ෂකයින්ට නියම විවරණයක් කරනවා නම් මේ වෙලාවේ හරි වැදගත් නිරෝධායන ක්‍රියාව. ඔව් විදානවන්ත. ඇත්තටම මේ නිරෝධායන කියන සංකල්පය ලෝකේ බොහොම පැරණි සංකල්පයක්. විවිධ අවස්ථාවල භාවිත කරලා තියෙනවා. විශේෂයෙන්ම යම්කිසි රෝගී තත්වයක්, විශේෂයෙන්ම බෝවන රෝගී තත්වයක් සීමාවකින් තොරව පුද්ගලයන් අතරේ පැතිරෙන අවස්ථාවක මෙම සංකල්පයේ වැදගත්කම මතුවෙනවා. ඒ වගේම එය භාවිතා කර තිබෙනවා සෞඛ්‍ය භාවිතයක් හැටියට විවිධ රටවල විවිධ මට්ටමින් එය භාවිතා කර තිබෙනවා. ලංකාවෙත් එය භාවිතා වී තිබෙනවා. මොකද වසංගත රෝගී තත්වයන් වරින් වර ලංකාවේ තිබෙනවා. ලෝකයේ තත්ත්වය පැවතිලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉන් මූතාම සරල වශයෙන් ගත්තොත් ඉන් අදහස් කරන්නේ එම රෝගී තත්වය සහිත පුද්ගලයෙක්ගෙන් අපි කිව්වොත් ඒ වසංගතය කවර හෝ වසංගත රෝගී තත්වයක් සහිත පුද්ගලයෙක්ගෙන් විශේෂයෙන්ම තවත් පුද්ගලයෙකුට එම රෝගය වැළඳීම සඳහා අවස්ථාව තිබෙන බව අපි දන්නවා. ඒ නිසා ඒ බෝවීමේ අවස්ථාව අවම කිරීම සඳහා එම පුද්ගලයන් හෝ ඒ අදාළ රෝගී තත්ත්වය සහිත පුද්ගලයන් යම් ආකාරයකට වෙන් කර තැබීමක් තමයි මෙතන අදහස් කරන්නේ. මොකද අපිට භෞතික වශයෙන් බලාපොරොත්තු විය හැකි එකම දේ එයයි. දැන් මෙතනදී වෙන්නේ අත් වශයෙන් රෝගය ඇතැයි හඳුනා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ගතවන නිසා එතෙක් කාලේ අතරමැදි ස්ථානයක රඳවා තැබීමක් නේද? ඇත්තටම ඒ තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි මේ ප්‍රායෝගික තත්ත්වය සලකා බැලුවොත් අපි දන්නවා මේ කොරෝනා වෛරසය ලංකාවට ආගන්තුක වෛරසයක්. ඒතර ලංකාවට පැමිණෙන්නේ විදේශවලින්. විදේශවලින් පැමිණෙන්නේ කොහොමද? ඒ අදාළ විදේශිකයන් හෝ ඒ විදේශවල සිට පැමිණෙන ලාංකිකයන් හරහා. ඒ නිසා විශේෂයෙන්ම ඒ රෝගී තත්ත්වය වාර්තා වූ රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට මෙම රෝගී වෛරසය ආසාදනය වී ඇතැයි යන උපකල්පනය මත තමයි මේ තීරණය ගන්නෙ. ඉතින් මේ උපකල්පනයේ වැරද්දක් නැහැ. මොකද අපිට ඒ සාධාරණ උපකල්පනයක්. අපිට කියන්න බෑ ඒ අදාළ අපි කියමු X නැමැති රටේ රෝගී තත්ත්වය තිබුණු පළියට X රටෙන් පැමිණෙන සියලුම පුද්ගලයන්ට මේ රෝගී තත්ත්වය තිබෙනවා කියලා. නමුත් අපිට උපකල්පනය කිරීමේ හැකියාව තිබෙනවා. සහ එසේ උපකල්පනය කළ යුතුයි විශේෂයෙන්ම අපි ජීවත් වන රට හැටියට
අපේ රටේ එම රෝගී තත්ත්වය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. විශේෂයෙන් මේ කොරෝනා රෝගය ආශ්‍රිතව මේ රෝග ලක්ෂණ මතුවෙන්න කලිනුත් රෝගය මේ තවත් පුද්ගලයෙකුට බෝ වෙන්න ඉඩකඩ තියෙන නිසා මේක විශේෂයෙන් වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. සැබවින්ම මේ තත්ත්වය වැදගත් වෙනවා. හැබැයි මෙතනදී වැදගත්ම කාරණය තමයි මේ නිරෝධාන ලක්වන පුද්ගලයන්ගෙන් ලැබෙන එම ක්‍රියාදාමයෙන් ලැබෙන අනුග්‍රහය සහ අනුගාමිත්වය. මොකද ඔවුන්ගේ ඔවුන් දැඩි ලෙස විරුද්ධ වුණොත් හෝ ඔවුන් ඒ සඳහා අනුගත නොවුනොත් එහි විපාක ඔවුන්ට මෙන්ම රටේ අනිකුත් පුරවැසියන්ටත් විඳින සිදුවෙනවා. ප්‍රථමයෙන්ම ලැබෙන්නේ ඔවුන්ගේ සමීපතමයින්. ඔවුන්ගේ සමීපතමයින්ට ඒ වගේම අනිකුත් පුද්ගලයන්ට ඒ තත්ත්වය ඇතිවන්නට පුළුවන්. අනෙක් අතට කාරණයක් තිබෙනවා. මොකද මේ ලංකාව අපි සූදානම්ව සිටිපු තත්ත්වයක් නෙමෙයි. මොකද අපි දන්නවා මම අර කලින් කියාගෙන ආපු ආකාරයට මේ රෝගී තත්ත්වය දෙසැම්බර් මාසයේ සිට ලෝකේ පුරා වාර්තා වෙමින් තිබුණට ලංකාවට මේ තත්ත්වය ඉතාම දැඩි ලෙස මතුවන්නේ මාර්තු මාසයේ සිට. ඉතින් ඒ අපි නිරෝධායනය සඳහා කියන සංකල්පය සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය සෞඛ්‍ය පුරුදුවක් ලෙස කරන දෙයක් නෙමෙයි. ඒ වගේම සාමාන්‍ය කාලයක එනම් වසංගත රෝගී තත්ත්වයක් නොමැති කාලයක භාවිත කරන කාරණයකුත් නෙමෙයි. ඒ නිසා ඒ හසු තත්ත්වයේ මත නිරෝධායනය නැමැති කාරණයට රජයක් හැටියට නැත්නම් රටක් හැටියට යොමු වෙන විට අපිට විශේෂ පහසුකම් කීපයක් අලුතෙන් නිර්මාණය කිරීමට සිදු වෙනවා. එනම් විශේෂයෙන්ම මම කලින් කිව්ව ආකාරයට මේ පුද්ගලයන් වෙන්කර තැබීම සඳහා අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම මේ වුන් රඳවා ගන්න කාලය තීරණය කරන්න වෙනවා. ඒ වගේම මේ කාලය තුල ඔවුන්ට යම් ආකාරයක ප්‍රමාණවත් පහසුකම් ලබා දීමට සිදු වෙනවා. ඒ වගේම අපි අනිත් පැත්තට බැලුවොත් මේ මෙසේ නිරෝධායන ලක් කරන පුද්ගලයන් විශේෂයෙන්ම විදේශයක සිට පැමිණෙන අය. ඔවුන් විදේශිකයන් වන්නට පුළුවන්. එහෙම නැත්නම් විදේශයේ සිට ලංකාවට පැමිණෙන ලාංකිකයන් වන්නට පුළුවන්. ඒතර අපි දන්නවා විදේශ ගමනක සිට පැමිණි වහාම සාමාන්‍යයෙන් ඔවුන් එන්නේ යම් සැලැස්මක් සහිතව ඒ කියන්නේ තමන්ගේ සමීපතයන් ළඟට යන්නට නැත්නම් තමන්ගේ නිවෙස් වලට යන්නට හෝ නැත්නම් තමන්ගේ හෝටල් හෝ යොදාගත් නිවහන් වලට යන්නට. නමුත් ඒ තත්ත්වය වෙනස් වී ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න සිදු වුණොත් එය යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් ඔවුන්ගේ පැත්තේ. හැබැයි අනෙක් පැත්තට ඒ රටේ අවශ්‍යතාවයක් වෙනවා විශේෂයෙන්ම රටේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒ නිසා මේ යම් ආකාරයක අපි කියනවා අර කම්පීටිං ඉන්ට්‍රස්ට් එක කියන්නේ ඔවුන්ගේ තරංකාරීත්වයක් ඇති වෙනවා මේ අවශ්‍යතා අතරේ. ඒ නිසා මේ තීරුම් ගැනීමත් අවශ්‍යයි. විශේෂයෙන්ම නිසා මම හිතන්නේ රජයේ පැත්තෙන් විශේෂයෙන්ම දරුම් දී තිබුණා මේ පැමිණෙන සියලුම විදේශිකයන්ගෙන් වගේම ලාංකිකයන්ගෙන් උද්දේශගත මේ නිරෝධායනයට සම්බන්ධයෙන් අනුගත වන්නට ඒ වගේම රටේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් වැඩියෙන් සැලකිලිමත් වන්න කියලා. මම හිතන්නේ සාධාරණ ඉල්ලීමක් විශේෂයෙන්ම රෝගයේ පැතිර යාමේ තියෙන අවදානම අඩු කිරීම සඳහා. ඔව්. ඔබ සම්බන්ධ වී සිටින්නේ හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන සමග. අද අපේ වැඩසටහන විශේෂයෙන් මේ දිනවල ප්‍රමුඛ මාතෘකාව වන කොරෝනා වෛරසය පැතිර යාම හා සම්බන්ධ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම. අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය UCP පෙරේරා මැතිතුමා. මේ වැඩසටහන සමග කෙටි විවේකයකින් පසු නැවත අපි හමු වෙනවා. ඔබට පුළුවන් මේ වැඩසටහන සම්බන්ධ ඔබේ අදහස් හරිදේ ටීවී නාලිකාවට ලියා එවන්න. අදහස් ලියා එවනවා නම් අපේ ලිපිනය හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අංක 543 G මාදිවේල පාර තලවතුගොඩ. එසේත් නැතිනම් හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලී බඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල. දුරකථනයෙන් අප හා සම්බන්ධ වෙනවා නම් 0117060631 හෝ 077 321 ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. විද්‍යුත් තැපෑල භාවිතා කරනවා නම් හරිදේ tv info@gmail.com විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. අභිමානේ තස අත රැව් දෙන්න ඊනාදේ මාවත එලි වෙන්න. කොලිදට තයි පන
රෙදි ගණන් හදන මහතරගේ ඇවිල්ලා ඕනම තරගේ ඇවිල්ලා බක් මහතරගේ ඇවිල්ලා ඕනම තරගේ ඇවිල්ලා අභිමානේ දස අත රැව් දෙන්න ඊනාදේ මාවත එලි වෙන්න ඔබ නැවතත් හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. අද දින අපේ සාකච්ඡාවට බඳුන් වන කාරණය ලංකාව ඇතුළු ලෝක වසංගතයක් බවට පත්ව සිටින ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද දින අප සමග සාකච්ඡා කරන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අධිකරණ වෛද්‍ය විශේෂඥ UCP පෙරේරා මහත්මයා. අපි එතුමා සමග නැවතත් සාකච්ඡාවට පිවිසෙනවා. වෛද්‍යතුමනි, මේ අපි කතා කළා මේ ජාතික මාධ්‍ය පුවත්පත් ආදිය මේ කාරණය මහජනයා අතරට ගෙන යන ආකාරය ගැන. නමුත් විකල්ප මාධ්‍ය වශයෙන් ආරංචි ගෙන යන විකල්ප මාර්ග වශයෙන් අද ප්‍රබලව තිබෙන්නේ මීට වඩා එහා ගිය මාධ්‍යයන්. ඒ අතර විශේෂයෙන් සමාජ මාධ්‍ය සහ කටකතා බොහොම අඩුවෙන් දැන් සමාජ මාධ්‍ය ඉතාම ප්‍රබලව පාවිච්චි වෙනවා. මේ කාරණේදී ඒවයි හැසිරීම සහ එයින් වෙන්න පුළුවන් අනිසි විපාකය ඔබ දකින්නේ කොහොමද? ඇත්තටම මම හිතන්නේ ඔබතුමා මතු කළ කාරණය විශේෂයෙන්ම වැදගත්. මේ වගේ වසංගත රෝගී තත්ත්වයක් පැතිර යාම ගැන කතා කරන අවධියක විශේෂයෙන්ම මම හිතන්නේ ලංකාවේ අපි මේක අත්දකින්නේ පළවෙනි වතාවට මෑත ඉතිහාසයේ. මොකද මීට කලින් අපි වෙනත් සිද්ධි හා අදාළව සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය දුටුවා. මම හිතන්නේ මීට අවුරුද්දකට කලින් ආසන්න වශයෙන් අපි දුටුවා විශේෂයෙන්ම බෝම්බ ප්‍රහාරයක් සිදුවීමත් සමගම ලංකාවේ එම සමාජ මාධ්‍ය හැසිරුණු ආකාරය. නමුත් විශේෂයෙන්ම මේ වසංගත රෝගී තත්ත්වයක් පැතිරෙන අවස්ථාවක මේ කාලේ අපි මුලින්ම සඳහන් කරපු කාරණයට නැවතත් ගියොත් අද අපිට හැකියාව තිබෙනවා අපිට අවශ්‍ය ඕනම තොරතුරක් සත්‍යවත් අසත්‍යවත් සමාජගත කිරීමේ හැකියාව. කිසිදු පාලනයකින් තොරව. ඇත්තටම. ඒතර එවැනි තත්ත්වයක් තුළ ඇත්තටම හැම පුරවැසියෙක්ගේම අර වගකීම කියන කාරණය සම්බන්ධයෙන් ලොකු සමාජ වගකීම වෙන කාරණා සම්බන්ධයෙන් අපිට නැවත නැවතත් අවධානය යොමු කිරීමට සිදු වෙනවා. මට යම් ආකාරයක එම තාක්ෂණික මෙවලම් හැසිරවීමේ හැකියාවක් තිබුණු පළියටම නැත්නම් මෙම සමාජ මාධ්‍ය හැසිරවීමේ හෝ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාවක් තිබුණු පළියටම මගේ සමාජ වගකීම සම්බන්ධ කාරණේ සම්බන්ධයෙන් මගේ තැකීමක් නැත්නම් මට සිදු කළ හැකි විනාශය ඉතාම විශාලයි. එම සමාජයට ඒ වගේම ලෝකයට. ඇතැම් විට මේ රෝගයෙන් වෙන හානියට වඩා විශාල හානියක් කෙටි කලක් තුළ ඒ තුලින් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒකම ලංකාවේ යම් ප්‍රමාණයකට සිදු වෙමින් පවතින මේ දිනවල විශේෂයෙන්ම ඒ සමාජ මාධ්‍ය හසුරුවන්නන් නැත්නම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් පතුරවන තොරතුරුත් සමග මම දෙයක් රජයේ ලබා දෙන නිලතොරතුරුත් ඒ වගේම විශේෂයෙන්ම මෙය නිශ්චිත නැත්නම් විශේෂිත සෞඛ්‍ය ප්‍රශ්නයක කොටසක් ඒ සම්බන්ධයෙන් නිරවද්‍ය තොරතුරු පිළිබඳ දැනීමකින් තොරව හුදෙක් තමන්ට ලැබෙන තොරතුරු පමණක් පරිශීලනය කරමින් මෙසේ සමාජ මාධ්‍ය භාවිතා කිරීම ඇත්තටම එක්තරා ආකාරයක අවභාවිතයක්. ඒ වගේම විශේෂයෙන්ම අර සමාජ වගකීම ගත්තොත් ඉතාම විශාල හානිදායක ක්‍රියාමාර්ගයක්. ඒ නිසා ඇත්තටම රෝගීන් සම්බන්ධ වැරදි තොරතුරු සමාජගත වෙනවා. රෝගී පැතිර යාම සම්බන්ධ වැරදි තොරතුරු සමාජගත වෙනවා. ඒ නිසා ඇත්තටම සිදුවන දේ තමයි එම රෝගී පාලනය සඳහා ගන්නා විධිමත් පියවර සමාජගත කිරීමටත් ඒ වගේම ඒවා ජනතාව අතරට ගෙන යාමට ජනතාව තුළ ඒවා භාවිතා කරවීමටත් විශාල බාධාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ ඔබතුමා මතක් කළා වගේ මේ වගේ විශාල බියක් සමාජය තුළ ඇති වෙලා දැන් දිනක් 10 වෙනිදා වෙනකොට රෝගීන් 2 දෙනයි, අද 13 වෙනිදා වෙනකොට රෝගීන් 5 දෙනයි. මේක දැන් මේ විදිහට දවස් දෙකකදී දෙගුණ වෙයි, 10 වෙයි, 15 වෙයි. එහෙම වෙලා රට වැහි සංවෘත පද්ධතියක් බවට පත් වෙයි. ආහාර පාන අඩු වෙයි. ඒ අනුව
කන්න බොන්න නැති වෙලා වෙනත් ප්‍රශ්න ඇති වෙයි කියලා මිනිසු තුළට ඇතිවන බියත් එක්ක අප 12 වෙනිදා සවස දුටුවා වගේ මේ විශාල ලෙස ආහාර තොග රැස් කරගන්න මිනිස්සු උනන්දු වෙයි. බැරි අයට ඒකත් බැරුව ගිහිල්ලා කඩවල් වල කෑමත් නැති වෙලා මේ මං හිතන රෝගයෙන් ව්‍යසනයක් ඇති වෙන්නට ප්‍රථම විශාල සමාජ ව්‍යසනයක් පුජ්‍යලයන් අතරේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවීම සහ රටේ නීතිය පවා පවත්වාගෙන යාමේ නීතිය සාමාන්‍ය ජන ජීවිතය පවා පවත්වාගෙන යාමේ අපහසුයක් පැන නගීවි. මේ ඇතිවෙන මෙන්න මේ කෙටි කලක් තුළ ඇතිවන මේ විශාල කලබගෑනිය මේක සාධාරණ දෙයක්ද මේක ඇත්තටම මේක මේ පදනමක් ඇති දෙයක්ද ඔබතුමා මේ දකින්නේ කොහොමද? අතරම මම ඔබතුමා මේ මනවිනේ තත්ත්වය පැහැදිලි නිරූපණය කළා. ඒ කිසිම පදනමක් නැහැ. ඒ වගේම ඒ කිසිම වටිනාකමකුත් නැහැ. මම අර ඔබතුමා ආරම්භ කළ ආකාරයෙන්ම නැවත ඒ සිද්ධිය යම් ප්‍රමාණයකට විග්‍රහ කළොත් අපි බලාපොරොත්තු වෙනවා අද වෙනකොට නැත්නම් මාස 13 වෙනකොට රෝගීන් 5 දිනක සිටිනවා නැත්නම් මේ රෝගීන් සංඛ්‍යාව දැන් එන්න වැඩි වෙනවා. මොකද දැන් රෝගීන් සම්බන්ධ තොරතුරු එනවා. සමහර මාධ්‍යවල මම දැක්කා 16 දිනක ගැන කතා කරනවා. තවත් සමාජ මාධ්‍යයක මම දුටුවා 19 දිනක ගැන කතා කරනවා. දැන් මේ සංඛ්‍යාව ඉලක්කම් දෙකේ සංඛ්‍යාවලට ගිහිල්ලා. එතකොට අපි මේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? එනම් මේ තත්ත්වය වැඩි වුණොත් එහෙම ලංකාව පුරා රෝගීන් වාර්තා වෙන්න පටන් ගන්නවා. අපිට අපේ දරුවෝ ඉස්කෝලේ යවන්න බැරි වෙනවා. හරි දැන් ඉස්කෝලේ නිවාඩු දුන්නා. දැන් මේ ප්‍රශ්නේ යම්තම් සමනය වුණා. නමුත් අපිට රැකියාවල් කරන්න බෑ. රැකියා ස්ථාන වලට යන්න බෑ. දැන් විශ්වවිද්‍යාල වලට නිවාඩු දුන්නා 13 දැනුවට. එහෙනම් අනිකුත් ආයතනත් වැසෙයි. මේ ආකාරයට ගියොත් අපිට ප්‍රධානම කාරණේ තමයි අපිට ජීවත් වෙන්න දුෂ්කර වෙන නිසා අපි පුළුවන් තරම් ආහාර එකතු කර ගන්න ඕනේ. අනිත් දේවල් එකතු කර ගන්න ඕනේ, වාහන වලට තෙල් ගහ ගන්න ඕනේ. නමුත් අපි මේක තවත් පියවරක් ඉදිරියට කියලා බැලුවොත් අපිට කොච්චර කාලයක් මේ විදිහට මෙහෙම ඉන්න පුළුවන්ද? අපි එකතු කර ගන්න ආහාර ප්‍රමාණය අපේ හැකියාවන තීරණය වෙනවා. ඒක පුජ්‍යලයාගේ මිලදී ගැනීමේ හැකියාව වෙනවා. මට මතකයි කවුරු හරි අද එක මට මතකයි අවස්ථාවක කියවුණා එක්තරා මිතුරෙක්ගේ ප්‍රකාශයක්. ඔහුට ඉදිරියෙන් සිටි පුද්ගලයා ඊයේ දවසේ එක මිලදී ගැනීමක් කරනවා රුපියල් 84000ක භාණ්ඩ මිලදී අරගෙන. මේ එදිනෙදා පාරිභෝජනයට යන අපිට අපි මේ ගන්න කොයිතරම් ප්‍රමාණයක්ද මේ අපිට අවශ්‍ය දේවල්ද සහ අපේ ඉදිරි දවස් කියන අපේ බලාපොරොත්තුව මොකක්ද? අපි බලාපොරොත්තු වෙන අර ඔබතුමා කිව්ව ආකාරයේ චිත්‍රයක්. එන්න දැන් මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ලංකාව පුරා මේවා පැතිරෙනවා. මේ අපි හිතන ආකාරය මේ අපි 21 වෙනි සියවසේ මේ ජීවත් වෙන පුද්ගලයෝ හැටියට මෙච්චර ලෝකය ගැන දන්න මෙච්චර සමාජ මාධ්‍ය භාවිතා කරන ලෝකය ගැන ඉතාම අවධානයෙන් ඉන්න පුද්ගලයෝ හැටියට අපි මේ කරන දේවල්. ඒතකොට අනිත් එක මේ කරන දේවල් කරන්නේ අර මම කලින් කිව්ව ආකාරයට ඉතාම නෝගත් කිසිම අධ්‍යාපනයක් නොලබ පුද්ගලයෝ නෙමෙයි. මේ කරන්නේ මේ ආර්ථික හැකියාවක් තියෙන අතරේම යම් ආකාරයක දැනුමක් උගත්කමක් තියෙන කියන අය. ඇත්තටම සමාජයේ හොඳ තරදිරම් වල ඉන්න අය ඇතැම් විට. එතකොට එවැනි අය මේ වගේ තීරණයක් අරගෙන මේ වගේ හැසිරෙනකොට මේකේ අනිත් සමාජයේ ජීවත් වෙන අනිත් පුද්ගලයන් ඇතුළේ බලපෑම මොකක්ද? මට එකතු කරගත හැකි ප්‍රමාණයේ සීමාවක් තියෙනවා. මට ගිහිල්ලා හුඩ් සිරිදින සීලම දේවල් අරගෙන ආවත් එක්ක මට ඒක නාස්තියක් වෙනවා, එක්ක මට පරිභෝජනය කරන්න බැරි වෙනවා. නැත්නම් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා මුල්ම කාරණේ. ඒතර මම හිතන්නේ අපිට මේකම තුළම අපිට කියවෙනවා අද අපි ප්‍රශ්න විග්‍රහ කරන ආකාරය පිළිබඳ යම් ආකාරයක පැතිකඩක්. අප විශේෂයෙන්ම අපට බලපාන ප්‍රශ්න පවා අප විග්‍රහ කරන ආකාරය පිළිබඳ යම් කිසි නිරූපණයක් මෙහි තිබෙනවා. අප විශේෂයෙන්ම හදිසි තත්ත්වයක් අතු වූ අවස්ථාවක අපි විශේෂයෙන්ම සැලකිලිමත් වන්නේ අප ගැන. ඒ යම් ආකාරයක මමත්වයක් ඇතිව තීරණය වෙන කාරණයක්. සත්ව ස්වභාවය. ඒක එය යම් ආකාරයක අපිට පිළිගන්න වෙනවා ඒ සත්ව ස්වභාවයක් හැටියට. නමුත් අපේ සීමාව ඉක්මවා භාවිතා කිරීම තුළ මම තවත් පුද්ගලිකී තිබෙන ඓතිහාසිකයන් වලට මම බලපෑමක් කරනවා. මම ගිහිල්ලා ඒ තියෙන සියලුම ආහාරතෝක මම ලබා ගැනීම තුළ මම පමණක් ආරක්ෂා විය යුතුයි කියන හැඟීමට මම වහල් වෙනවා. කෝ මට ආසන්නව මගේ පවුලේ අය පමණක් රැකිය යුතුයි. දැන් ඔබතුමා ප්‍රශ්න කරන්නේ මේ මම ආහාර ගෙනත් තියාගෙන මම වාහනේට පෙට්‍රල් ගහගෙන මම සුව පහසු වුණාට පස්සේ මේ ප්‍රශ්නේ හරිද විසඳෙනවද කියලා? ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහැ. ප්‍රශ්නේ ඒ විදිහට පැතිරෙන්නෙත් නැහැ. නමුත් අවසානයේදී මේ තුල ඇත්තම වාසියකට ලක්වන්නේ සමහරලාට මේ මුදල් ලබා දුන්න ආයතන නැත්නම් මේ භාණ්ඩ විකුණන ආයතන වලට පමණයි ඒ ලාභය හිමිවන්නේ.
නමුත් අපිට මීට වඩා ප්‍රායෝගිකව කල්පනා කිරීමට හැකියාවක් නැද්ද? මේ ප්‍රශ්නේ පියවර ඉදිරි පියවර කෙසේ වේද? මේ රෝගිය යම්පතරන ආකාරයකට එනවා නම් අපි මේ රෝගිය වැතරීම වැළැක්වීමට කටයුතු කළ යුතුයි. ආහාර රැස් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ඇත්ත. නමුත් අද අපි කතා කරන තත්ත්වය තුළ විශේෂයෙන් මේ මාස 13 වෙන විට නැත්නම් මාස 12 වෙනිදා වෙන විට රටේ ආහාර හිඟයක් පවතින බවට කිසිම සාධකයක් හෝ තොරතුරක් තිබුණේ නැහැ. රටේ ඉන්ධන හිඟයක් තියෙන බවටත් එවැනි තොරතුරක් තිබුණේ නැහැ. ඒතර එවැනි තත්ත්වයක් තුළ අපි රටේ එවැනි හිඟයක් පවතින බවට මේ ඇති තත්ත්වයක් මවාපෑමට අපිත් දායක වෙලා තියෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව. නමුත් ඒක ඇතිවන්නේ අපේ තියෙන අපේ මමත්වයේ පිළිබඳ තියෙන සංකල්පයත් එක්ක මම විතරක් ආරක්ෂා වීම තුළ මේ ප්‍රශ්නේ සුදාගත හැකි කියන තීරණය තුළ. දැන් ඔබතුමා කියන්නේ මේ විදිහට මේ ඇති කරන ප්‍රශ්නය තුලින් කලබල වීම, අනවශ්‍ය කලබල වීම වගේ දේවල් තුලින් ප්‍රධාන ප්‍රශ්නේ යටපත් වෙලා අතුරු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. පැහැදිලිවම අතුරු ප්‍රශ්න මතුවීමක් සිදු වෙනවා. මන්දයත් එකක් තමයි දැන් මේ අවස්ථාවේදී අපි එකතු කරන්න අපිට අවශ්‍ය දේවල් නෙමෙයි. මේ විදිහට ආහාර මිලදී ගැනීම හෝ ඒ වගේ දේවල් භාණ්ඩ මිලදී ගැනීම වලට ගියා. ඒතර භාණ්ඩවල නාස්තියක් සිදු වෙනවා, භාණ්ඩවල වෙනස් වීමක් සිදු වෙනවා. ඒ වගේම අවශ්‍ය බුද්ධියන්ට මේ භාණ්ඩ ලබා ගැනීමේ අයිතිය අපි අහිමි කරනවා. ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. මොකද මම විතරද ජීවත් වෙනවා. මම විතරද මේ භාණ්ඩ පරිභෝජනය කරන්න ඕනේ. අනිතට මම අර කලින් කිව්වාට මේ ආකාරය වශයෙන් විශාල මිලදී ගැනීම කරන්නේ ඒ ආර්ථික හැකියාව තියන අය. ඒතර අපි සමාජ ජීවිතවල සියලු පුද්ගලයන්ට ඒ සමාන ආර්ථික හැකියාවක් නැහැ. ඒතර මෙවැනි ආර්ථික හැකියාවක් නොමැති පුද්ගලයෝ මෙවැනි තත්ත්වයකදී කොහොමද ජීවත් වෙන්නේ? උගා කසරණ වෙනවා. උගා කසරණ වෙනවා. ඒතර ඔවුන්ට ඇත්තටම මිලදී ගැනීමට තිබෙන භාණ්ඩ පවා අපි නැති කරලා දානවා. එතකොට අපි එක්තරා විදිහට බලාපොරොත්තු වෙන අපි පමණක් පැවතිය යුතුයි. නැත්නම් අපිට සමාන්තර නැත්නම් අපි ආශ්‍රය කරන පරපුර පමණක් පැවතිය යුතුයි කියන විතාම ආත්මර්ථකාමී තත්වයකට සමාජය අද තල්ලු වෙලා තියෙනවා. මම හිතන්නේ මේක පසුගිය අවස්ථා කීපයක අප දුටුවා. නමුත් මේ විශේෂයෙන්ම මේ පහුගිය දවස්වල ඒ පිරිස් හැසිරුණු ආකාරය දිහා බලනකොට ඊටාම පැහැදිලි හදිසි තත්වයකදී අපි හැමතිස්සෙම ක්‍රියාත්මක වන්නේ රටේ අවශ්‍යතාවය හරි රටේ පොදු අරමුණු වලට වඩා හුදෙක් අපේ පෞද්ගලික අරමුණු සම්පූර්ණ කර ගැනීමේ අභිලාෂයෙන් කියලා. දැන් අපේ වැඩසටහනේ අවසාන භාගයට ළඟාවීම තියෙන නිසා මම කැමතියි ඔබතුමාගේ අවධානය යොමු කරන්න අපේ ප්‍රේක්ෂකයින්ට මේ අවස්ථාවේ දිය හැකි විශේෂ පණිවුඩය කුමක්ද කියන එක ගැන විශේෂයෙන් කාරණා දෙකක් කේන්ද්‍ර කරගෙන. පළවෙනි කාරණේ තමයි මේ බෝ වීගෙන එන පැතිර යන වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂයෙන් මේ අපි තාමත් අද වෙනකලුත් ඔබතුමා මීට මොහොතකට කලින් මතක් කළා වගේ වසංගතය ගැන නෙවෙයි අවධානය යොමු කරන්නේ අනිකුත් දේවල් ගැන. ඒතර වසංගතය ගැන අපි අවධානය යොමු කළොත් මේ එදිනදා කටයුතු අපි කරගෙන යන අතරේ අපිට කරන්න තියෙන අපිට පිළිවෙත් එහෙම නැත්නම් මේකෙන් ආරක්ෂා වීමට අපිට ගත හැකි පියවරවල් මොනවද? ඒ එක්කෙනා පෞද්ගලිකව තමන් විශ්ින් කළ යුතු දේවල් සහ ජාතික වශයෙන් අපි දැක්කා නොයෙකුත් මේ අවස්ථාවේ මේ අසීරු අවස්ථාවේ පරිත්‍යාගශීලීව කටයුතු කරන පුද්ගලයන්ත් අපි දැක්කා. ඔබතුමා දන්නවා දැන් අපි කිව්වේ මේ ප්‍රවෘත්ති වලින් වාර්තා වුණා තමන්ගේ හෝටලේ මේ නිරෝධායන මධ්‍යස්ථානයකට පරිත්‍යාග කළ එක්තරා මහත්මයෙක් සම්බන්ධයෙන්. අපි මේ කාරණා දෙක ඔබතුමා ප්‍රථමයෙන් අපිට අපේ ප්‍රේක්ෂකින්ට මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පණිවුඩය කියන්න මොකද්ද මේ රෝගයෙන් වසංගතයෙන් ආරක්ෂා වීමට අපි එක්කෙනා පෞද්ගලිකව කළ යුතු සෞඛ්‍යමය පියවරවන් මොනවද? ඔබතුමා වෛද්‍යවරයෙක් වශයෙන් අනිත් කාරණේ තමයි සමාජීය වගකීම ඇති හැකි කෙනෙක් මේ අවස්ථාවේ කොහොමද දායක වෙන්න ඕන මේ කටයුත්තේදී කියන්නේ. මම හිතන්නේ තාම වැදගත් ඉල්ලීමක් ඔබතුමා කරන්නේ විශේෂයෙන්ම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මම හිතන්නේ මේ වන විට විශාල වශයෙන් තොරතුරු සමාජගත වෙලා තියෙනවා. නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්තුමා විශේෂයෙන් මැදිහත් වෙලා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගයෙන් රජීය මාර්ගයෙන් නිවැරදි තොරතුරු සමාජගත කරලා තිබෙනවා. රෝගී තත්ත්වයේ සැබෑ මුහුණුවර ඒ වගේම මේ පැතිරී ඇති ආකාරය වගේම එය පතරවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව. මේ රෝගී තත්ත්වය අපි දන්නවා විශේෂයෙන්ම ශ්වසන මාර්ගයෙන් බෝ වීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා මුහුණු ආවරණ පැළඳීම ගැන උපදෙස් දී තිබුණා. ඒ වගේම හොඳ සෞඛ්‍ය පුරුදු භාවිතා කරන ලෙස විශේෂයෙන්ම අත් සේදීමට නිතර
ඒ වගේම තමන්ගේ උග්‍රාසිත ප්‍රදේශයේ තෙත් සහිතව පවත්වා ගැනීම, නිතර වතුර පානය කරන්න, ඒ වගේ කාරණා සම්බන්ධයෙන් ඉතාම සරල උපදෙස් මේවා ලබා දී තිබුණා. ඒවා නිවැරදිව නිරන්තරයෙන් භාවිතා කරන ලෙස. මම හිතන්නේ මුහුණු ආවරණ වල යම් ගැටලු තිබුණා, විශේෂයෙන් මේවා භාවිතා වීම තුළ සමහර අවස්ථාවල ලබා ගැනීමට නොහැකි වීම වගේ කාරණා ඇරුණම මම හිතන්නේ අවශ්‍ය ප්‍රධාන තොරතුරු ජනතාවට ලබා දී තිබෙනවා. මේවා අපිට සාමාන්‍යයෙන් එදිනදා අපේ රැකියාවේදී, පාසලේදී හෝ එවැනි කටයුතුවලදී භාවිතා කළ හැකි පුරුදු. ඒ වගේම මම හිතන්නේ අපි සැලකිලිමත් විය යුතුයි. අපි ජාතියක් හැටියට නැත්නම් ලාංකික ජාතිය හැටියට මේ රෝගී තත්වයක්, හැම රෝගී තත්වයක්ම සියලුම දෙනාට වැළඳීමේ හැකියාවක් නැහැ. අපිට ස්වභාවිකවම අපි හැමෝම පුද්ගලයන් හැටියට රැගෙන එන යම්කිසි ප්‍රතිශක්තියක් තිබෙනවා. එය අපේ සමාජීය පරිසරය තුළ, අපේ ස්වභාවික පරිසරය තුළ තවත් වර්ධනය වීමක් සිදු වෙනවා. ඒ නිසා රෝගීන්ට රෝගී තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් අපිට තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මේ රෝගී තත්වය ලංකාවේ තුල මතුවෙච්ච රෝගී තත්වයකුත් නෙමෙයි. මේ ලංකාවට බාහිරින් පැමිණි රෝගී තත්වයක්. ඒ නිසා අපි ඇත්තටම කළ යුත්තේ කොහොමද? මේ රෝගී තත්වයේ බාහිරින් පැමිණි රෝගී තත්වය අපි අතර පැතිරී යාම අවම කිරීම තමයි කළ යුතු වන්නේ. අර අපි මුලින් කතා කළ නිරෝධායන කියන සංකල්පය සහ එම ක්‍රියාවලිය වැදගත් වෙන්නේ මේ පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් හැටියට. ඒ නිසා මේ අවස්ථාවේදී අපි හැමෝටම වගකීම විය යුතු, විශේෂයෙන්ම ලාංකිකයන් හැටියට මෙම නිරෝධායන ක්‍රියාවලියට හැකිතරම් දායක වීම, ඒ සඳහා සම්බන්ධ වීම, ඒ වගේම මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගැනීම. මම හිතන්නේ මට මතකයි එක්තරා අවස්ථාවක ඉල්ලීමක් කරලා තිබ්බා. මේ අවස්ථාවේ හොඳම දේ තමයි අපි සියල්ලෝම පොරවැසියන් හැටියට ස්වයං නිරෝධායනයකට ලක්වීම. ඒක ටිකක් ඔබතුමා තව ටිකක් පැහැදිලි කළොත් කොහොමද මේ ස්වයං නිරෝධායනය කරන්නේ? මම හිතන්නේ ඒතර විශේෂයෙන්ම අදහස් කරන ලද්දේ, කියන්නේ මේ රෝගී පැතිරීමේ හැකියාව තිබෙන්නේ විශේෂයෙන්ම අපි වැඩිපුර පිරිස් හැටියට ගැවසෙන අවස්ථාවල, නැත්නම් අපි පොදු ස්ථානවල විශාල පිරිස් හැටියට ගැවසෙන අවස්ථාවල. ඒ නිසා එවැනි පොදු සිද්ධීන් හැකියතරම් අවම කිරීම වැදගත් වෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් වැදගත් පියවර ගණනාවක් පහුගිය දවස් කිහිපය තුළ රජය සහ ප්‍රධාන රාජ්‍ය ආයතන ගනු ලැබුවා. විශේෂයෙන්ම ජනතාව වැඩිපුර ගැවසිය හැකි, නැත්නම් එන ගැවසීම සිදුවන ස්ථාන, ඒ වගේම එවැනි සිද්ධීන් විශාල ප්‍රමාණයක් කල් දමනු ලැබුවා. මම හිතන්නේ පාසල් වසා දැමීමට හේතු වෙන එවැනි කාරණයක් යම් ආකාරයකින් කලින් නිවඩු ලබා දීමට. ඉතින් මේවා ඇදගත් පියවරවල් ඒ රෝගී තත්ත්වය පාලනය කිරීමට. ඒ නිසා නමුත් පුද්ගලයන් හැටියට පුරවැසියන් අපිට කළ යුතු වන්නේ එහිදී අපේ වගකීම තේරුම් අරගෙන අපිට අපේ පවුල තුළ, අපේ අසල්වාසී නැත්නම් ඒ ප්‍රදේශය තුළ යම් ආකාරයකින් නිරෝධායන තත්ත්වයන් භාවිතා කිරීම. ඒ නිසා නිරෝධායන ලක්වීම සඳහා අපි රජයේ නම් කළ ස්ථාන වලටම යා යුතු නැහැ. එවැනි ස්ථාන වලට විශේෂයෙන්ම යොමු කර තිබෙන්නේ අර රෝගී තත්ත්වයේ වැළඳීමේ අවදානම අධික පුද්ගලයන්. මොකද ඔවුන් නිවැරදිව අඳුරාගෙන තිබෙන නිසා මේ පුද්ගලයන්ට අවදානම තිබෙන බව. අද මේ විට නැත්නම් මේ මාස 13 වෙනිදා වෙන විට එම නිරෝධායන ස්ථානවල සිට සමහරවිට ඒ රෝගී තත්ත්වය පවතින බව දැන් තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ තීරණය නිවැරදි. නමුත් දැන් යම් කිසි විදියකින් මේ නිරෝධායන ක්‍රියාවලිය තිබුණ නැත්නම් ඉෂකයෙන්ම ඔවුන් ගම් රටවල් වලට ගිහිල්ලා තවත් විශාල පිරිසක් ආසාදනය කිරීමට සම්බන්ධ වීමේ හැකියාව තිබුණා. ඉතින් නමුත් අපේ ස්වයං නිරෝධායන ක්‍රියාමාර්ගයේදී අදහස් කරන්නේ තමන් අර නිවැරදි සෞඛ්‍ය පුරුදු භාවිතා කරමින් ඒ නිශ්චිත කාලයක්, අවම වශයෙන් සුමාන දෙකක වගේ කාලයක් එම සෞඛ්‍ය පුරුදු සමග නිවැරදිව භාවිතා වෙමින් සහ ඒ වගේම අර අධික පිරිස් ගැවසෙන ස්ථාන මගහරිමින් එවැනි සිද්ධීන් වලට සම්බන්ධ නොවි කාලය ගත කිරීම. මේ අදහස් කරන්නේ මේ අවදානම් සහගත පුජ්‍යල කාණ්ඩ කීපයක් විශේෂයෙන් සඳහන් වෙනවා මේ වයස්ගත පුජ්‍යලීන්. විශේෂයෙන්ම මේ රෝගී විශේෂයෙන්ම මොකද යම් අවස්ථාවල අපි දන්නවා අපේ ජීවිතයේ ප්‍රතිශක්තිය යම් ආකාරයකට අවම වීමක් සිදුවන්නට පුළුවන් එක වයස් කාණ්ඩවල පුද්ගලයන්ගේ. අපි දන්නවා අපි වයස පරාසයකට ගත්තොත් විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සහ වැඩිහිටි කණ්ඩායම් වල තමයි ප්‍රතිශක්තිය යම් ප්‍රමාණයක අවම වීමක් තිබෙන්නේ. ඒ ඔවුන්ගේ ඒ වයසේ ස්වභාවයත් එක්ක. ඒ වගේම යම් විශේෂ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම උදම සඳහන් කළ ගර්භණී භාවයේ අවස්ථාවල ඒ ශාරීරික ප්‍රතිශක්තිය යම් කිසි හීනවීමක් සිදු වෙනවා. එම ඒ ප්‍රධාන ඒ භෞතික වෙනස් වීම සමග. ඒ නිසා එවැනි පුද්ගලයන්ට රෝගී තත්ත්වය වැළඳීමක් සිදු වුණොත් යම් ආකාරයකට අවදානම් සාගත තත්ත්වයක් මතුවන්නට පුළුවන්. ඒ නිසා එවැනි අය විශේෂයෙන් පරිස්සම් වීමේ ප්‍රවේශම් වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් අර අපි ස්වයං නිරෝධායනය යන්නේ අදහස් කරන්නේ හොදෙක් අපි නිවෙස් වලට වෙලා දොරවල් වහගෙන
ඒ ආකාරයෙන් සිටීමක් නෙමෙයි. අපේ සමාජීය ක්‍රියාකාරකම් ඒ ආකාරයෙන් කරගෙන යන නමුත් යම් ආකාරයකට අවම කිරීමක් එයින් බලාපොරොත්තු වෙනවා. වගකීමෙන් යුතුව යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම. මම හිතන්නේ නිවැරදිව කිව්වොත් එය තමයි. මොකද ඒ තුළ අපිට මේ රටේ පොදු අවශ්‍යතාවයට දායක වීමේ හැකියාව තිබෙනවා. සහ ඒ වගේම අර ඔබතුමා කලින් කළ ප්‍රකාශය අපිට හැකියාවක් තිබෙනවා. මේ රටේ රජය පවත්වාගෙන නිරෝධන ක්‍රියාවලියට අපේ දායකත්වය ලබා දෙන්න. ඒක පුද්ගල සහාය අවශ්‍යලා තියෙනවා මේ අවස්ථාවේ. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය කාරණාන්ට දායක වේගී පුද්ගලයන්ට අනිත් පැත්තට අපිට ආයතනික වශයෙන් ආයතන සහාය අවශ්‍යලා දෙනවා. මොකද යම්කිසි ඉඩකඩක් අවශ්‍යයි මා කලින් සඳහන් කළ ආකාරයට. මොකද රටේ නම් කළ නිරෝධන මධ්‍යස්ථාන තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් එසේ පවතින්නේ නැහැ. අපි කරන්නේ වෙන නිරෝධන ක්‍රියාවලියක් ආරම්භ වුණාම පවතින මධ්‍යස්ථාන නිරෝධන මධ්‍යස්ථාන බවට පත් කිරීම. ඒතර සමහරවිට රෝහල් එවැනි තත්යකට පරිවර්තනය කරන්න පුළුවන්. හෝ වෙනත් ආයතන එවැනි තත්යකට පත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි ආයතන ඉඩකඩ සහිත ආයතන තිබෙනවා නම් ඇත්තට මේ ආයතන රජයට ලබා දිය හැකි නම් හෝ රජයට ලබා ගැනීමට හැකි නම් මම හිතන්නේ ඒ ඉතාම වැදගත්. මම හිතන්නේ ඒක අපි දන්නවා මාර්තු 10 වෙනිදා වෙනකොට වාර්තා වුණා එක්තරා ව්‍යාපාරික මහත්මයෙක් ඔහුගේ නිවාඩු නිකේතනයේ එසේ පරිත්‍යාග කර ඇති බව. ඒ ඉතාම වැදගත් ක්‍රියාවක්. ඉතින් ඒ ආකාරයෙන් අපිට ඇත්තටම මේ පහසුකම් ලබා දීමේ හැකියාව තිබෙනවා නම් රජය වෙත මම හිතන්නේ රජයේ පවත්වාගෙන නිරෝධන ක්‍රියාවලිය විශේෂයෙන්ම මීටත් වඩා හොඳ මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාව. තවත් විශේෂ කාරණයක් මම වෙලේ මතක් වුණා වෛද්‍යතුමනි. දැන් මෙවැනි ස්ථාන පෞද්ගලික ස්ථාන පවා මේ නිරෝධායන ක්‍රියාවලියට පරිත්‍යාග කරමින් නිරෝධායන මධ්‍යස්ථාන රට තුල ආරම්භ වෙනකොට ඇති වෙනකොට ඒ අවට පරිසරයේ ඉන්න පුජ්‍යලීන් විවිධ ඒ අවට නිවාසියන් වගේ අය අනියත බියක් ඇති කරගෙන මේ විශාල ලෙස උද්ඝෝෂණය කරමින් මේ නිරෝධායන මධ්‍යස්ථාන වසා දැමීමට ඒ ස්ථාන වලින් ඉවත් කිරීමට වගේ කටයුතු කරනවා. මෙසේ මෙලෙස බියවිය යුතුද මේ අවට ඉන්න පුජ්‍යලීන් මේ සම්බන්ධ? ඇත්තටම නැහැ. මම හිතන්නේ ඔබතුමා කිව්ව කාරණේ ඉතා වැදගත්. මොකද මම හිතන්නේ මේ වලට වාර්තා වී තිබෙනවා අතම් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරිපිට යම් ආකාරයක විරෝධතා ව්‍යාපාර පවත්වාගෙන ගිහිලා තියෙනවා. ඒ වගේම එක්තරා අවස්ථාවක රෝගියෙක් ප්‍රවාහනය කරපු ගිලන්වත් ඒකට යම්කිසි බාධාවක් කර තිබෙනවා යම්කිසි පිරිසක්. මම හිතන්නේ මේ අපි කලින් මතු කළ සමාජ වගකීමේ කාරණේම තමයි මේ මතුවන්නේ. අපි හිතනවා මේ රෝගිය මෙහෙ තිබුණ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මම විතරක් බේරුණොත් හරි අපේ පැත්ත බේරුණොත් හරි. අනිත් පැත්ත තිබ්බට කමන්නේ. නමුත් අපි දන්නා මේ රෝගී තත්ත්වය මේ ශෝෂණ රෝගී තත්ත්වයක් වශයෙන් පවතින්නේ. මේ වාතය ඔස්සේ මේ සංචලනීමේ හැකියාව තිබෙනවා. පැතිර යාමේ හැකියාව තිබෙනවා. ඒක මම කොහොමද නවත්තන්නේ? අපි කණ්ඩායමක් හැටියට අර මම හිතන අපිට වටුවගේ කතාවේ උදාහරණයක් ගන්නවල අපි කණ්ඩායමක් හැටියට ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා මිසක් මම විතරක් හෝ මගේ ප්‍රදේශයේ පුද්ගලයෝ පමණක් හෝ එහෙම ආරක්ෂා වීමේ උපක්‍රමයකට අපි යනවා නම් මම හිතන්නේ අපිට ඇත්තටම රෝගීන් සංඛ්‍යාව මීට වඩා වැඩි වීමේ අවදානමක් පැහැදිලිවම තිබෙන්නට පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපිට මේ අවස්ථාවේ වැදගත් වෙන කාරණය මම හිතන්නේ ඔබතුමා පණිවිඩයක් හැටියට අහනවා නම් විශේෂයෙන්ම වැදගත් වන්නේ අපේ සමාජ වගකීම පුද්ගලයන් හැටියට පුරවැසියන් හැටියට අපේ සමාජ වගකීම තීරුම් ගැනීම විශේෂයෙන්ම මෙවැනි හදිසියේ මතුවෙච්ච විශේෂයෙන්ම පැතිර යාමේ අවදානමක් සහිත රෝගී තත්වයකදී කළ යුතු දේ පිළිබඳව. ඒ නිසා හුදෙක් තමාගෙනම පමණක් සැලකිලිමත් නොවි පොදු අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වෙනවා නම් මම හිතන්නේ අපිට මේ රෝගී තත්වය ලංකාව තුළ මේ මට්ටමින්ම පාලනය කරගැනීමේ විශාල හැකියාවක් තිබෙනවා. එතකොට ඇත්තටම ඔබතුමා ඒ අවසාන වශයෙන් දුන්නු පණිවුඩයත් එක්ක සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා අපේ ප්‍රේක්ෂකින්ටත් අනවශ්‍ය බියක් ඇති කර නොගෙන මේ අවස්ථාවේ වගකීමෙන් යුතුව තමාගෙන් රටවැසියෙක් හැටියට ඉෂ්ට වෙන්න තියෙන සමාජ වගකීම ගැන අවබෝධයෙන් යුතුව යහපත් සෞඛ්‍ය පුරුදු නිවැරදිව අනුගමනය කරමින් කටයුතු කිරීමෙන් මෙම ව්‍යසනයෙන් පහසුවෙන් මිදෙන්න පුළුවන් කියන එක. අද දින අපේ වැඩසටහන හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහනට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ලංකාවේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කාලීන මාතෘකාවක් ඔස්සේ කෙරුණු සාකච්ඡාවට මැදිරියට පැමිණි රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය UCP පෙරේරා මහත්මයාට අපි නාලිකාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම
ප්‍රේක්ෂක ඔබට මෙම වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් අපේ නාලිකාවට ලියා එවන්න කියලා ඇරයුම් කරනවා. එසේත් නැතිනම් දුරකථනයේ මාර්ගයෙන් සම්බන්ධ වෙලා මේ අපේ ගුණදොස් කියන ලෙසත් ඇරයුම් කරනවා. ඔබට පුළුවන් හරිදේ TV නාලිකාවේ ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල යන ලිපිනයට ලියා ඔබේ අදහස් දක්වන්න සහ 077 යන දුරකථනය ඔස්සේ ඔබේ අදහස් උදහස් වැඩසටහන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට විද්‍යුත් තැපැල් ඔස්සේ ඔබ සම්බන්ධ වෙනවා නම් හරිදේ TV info@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිණයෙන් හමුවන්න. නැවතත් මෙබඳු හොඳම රටක් වැඩසටහනකින් අපි හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්. අභිමානේ දස අත රැව් දෙන්න ඊනාදේ මාවත එලි වෙන්න ශ්‍රීමත් බුද්ධං බුද්ධ දිවාකර බුද්ධං අලංකෘත බුද්ධ රත්න සරණේ ශ්‍රීමත් ධම්මං ධම්ම දිවාකර ධම්මං අලංකෘත ධම්ම රත්න සරණේ ශ්‍රීමත් සංඝං සංඝ දිවාකර සංඝං අලංකෘත සංඝ රත්න සරණේ ශ්‍රීමත් ත්‍රිවිධ දිවාකර ත්‍රිවිධ අලංකෘත ත්‍රිවිධ රත්න